समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි සියලු දෙනාම සූදානම් වෙන්නේ උතුම් වූ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට මාතෘකාවක් එවලා තියෙනවා සම්මා දිට්ඨිය පූර්වාංගම වන්නේ ඇයි කියන කාරණය. සම්මා දිට්ඨි නිවැරදි වූ සම්මා දිට්ඨියක් තියෙන්නේ සම්බුද්ධ ශාසනය. අනිත් ශාස්ත්‍රෝන් වහන්සේලා ධර්මයක් ඉදිරිපත් කරලා ඒක සම්මා දිට්ඨිය හැටියට පිළිගන්න කියන කාරණය එදා ඒ ලෝකවාසීන්ට ඉදිරිපත් කළා. පූර්ණ කශ්‍යප මක්කලි ගෝසාලා අජිතකේශ කම්බල සංජය බෙල්ලට්ට පුත්ත පකුද කච්චායන නිගණ්ඨනාත පුත්ත ආදී මේ ශාස්ත්‍රෝන් එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා. මේ අන්‍ය ආගමිකයන් මේ දේශනා කරපු ධහම ඒගොල්ලන් දේශනා කරපු ධහම සත්‍ය ධහමක්, ඒක නිවැරදි ධහමක්, ඒක සම්මා දිට්ඨි කියන ඒ වචනය අරගෙන එයාලා ඉදිරිපත් කරා. සම්මා දිට්ඨිය මුලින් ඉන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සම්මා දිට්ඨිය වෙනයි. අනිකුත් ශාස්ත්‍රඥ වහන්සේලා ඉදිරිපත් කරපු ඒ සම්මා දිට්ඨි වෙනයි. තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරේ සම්මා දිට්ඨිය තාමත්ම හේතු සාධක ඇතිව නිවැරදිව පැහැදිලිව පිරිසිදුව. ඒක විවිධ කරුණු වලින් පැහැදිලි කරා. කම්මස්සකත සම්මා දිට්ඨි, දසවස්තුක සම්මා දිට්ඨි කියලා තියෙනවා. දසවස්තුක සම්මා දිට්ඨිය, කම්මස්සකත සම්මා දිට්ඨිය, විපස්සනා සම්මා දිට්ඨිය, චතුස්සත්‍ය සම්මා දිට්ඨිය. මේ ඊටාත්ම නිවැරදි වූ සම්මා දිට්ඨියක් ඇතනම් ඒ තියෙන්නේ තථාගත ධම තුල. එදාත් පූර්ණ කශ්‍යප මක්කලි ගෝසාල අජිතකේශ කම්බල සංජය බෙල්ලට්ට පුත්ත නිගණ්ඨනාත පුත්ත පකුද කච්චායන ආදී අයලාගේ විශාල පිරිසක් හිටියා. ඒ මතයන් පිළිගත්තා. නමුත් පසු කාලීනව ඒ මතයන් වැරදි කියලා තේරුම් අරගෙන අවබෝධ කරගෙන තථාගතයන් වහන්සේ ළඟ ඒ ධර්මය අවබෝධ කරගත්තා නිවැරදිව. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ඒ කරුණු කාරණා සාකච්ඡා කළා. තේරුම් අරගෙන අවබෝධ කරගෙන නිවැරදි දහමක් කොතනද තියෙන්නේ කියන කාරණය එයාලා තේරුම් ගත්තා. ඒකට හොඳ නිදසුනක් තමයි උරුවෙල් කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප 500ක් 300ක් හා 200ක් 1000ක් ඒ සියලු දෙනා තථාගත ධර්ම වැළඳගත්තා. ඒ අනිකුත් ශාස්ත්‍රඥ වහන්සේලාගේ දේශන වැරදි කියලා තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඒ වස්ත්‍ර පවා බැහැර කරා. කසාවත දරාගත්තා. ඒ නිවැරදි සම්මා දිට්ඨිය මොකක්ද කියන එක තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඒ වගේම
විසාකාවගේ මාමණ්ඩිය. විසාකාව විවාහ වුණේ අන්‍ය ආගමික පුච්චලෙක් සමග. බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන තමයි විවාහය සිද්ධ කළෙත්. බුදුරජාණන් වහන්සේ දන්නවා විසාකාව ඒ තමන්ගේ මාමණ්ඩිය ඇතුළේ ඥාතීන් පිරිස මිත්‍යා දිට්ඨියෙන් ගලවලා නිවැරදිව සම්මා දිට්ඨියට ගන්න ආකාරය බුදු නුවණින් දැක්කා. දැකලා විවාහය කරන්න කියලා අවසර දුන්නා. නිවැරදි සම්මා දිට්ඨියක් තියෙනවා නම් ඒ තථාගත ධහම තුළ විතරයි. සම්මා දිට්ඨිය පූර්වාංගම වන්නේ ඒ කියන්නේ මුලින් ඉන්නේ ඇයි? සම්මා දිට්ඨිය මුලින් ඉන්නේ මිත්‍යා දිට්ඨිය කියලා මිත්‍යා දිට්ඨියක් කියලත් සම්මා දිට්ඨියක් කියලා දැනගන්නේ සම්මා දිට්ඨිය. දැනගන්නේ සම්මා දිට්ඨිය. මේක මිත්‍යා දිට්ඨිය. මේක සම්මා දිට්ඨිය. කොහොමද? මිත්‍යා දිට්ඨිය මොකක්ද කියන එක අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. සමහර අය කියනවා යම් දෙයක් පරිත්‍යාග කළාට දුන්නට ඔකේ ඇති ප්‍රතිඵලයක් නැහැ, ඔකේ ඇති විපාකයක් නැහැ. විශාල වශයෙන් දුන්නත්, සුළු වශයෙන් දුන්නත්, මධ්‍යම ප්‍රමාණයෙන් දුන්නත්, මොන ආකාරයට දුන්නත් ඔකට ඇති ප්‍රතිඵලයක් නැහැ, ඔකට ඇති විපාකයක් නැහැ, අපට ආපහු ලැබෙන්නේ නැහැ. එයාදී වශයෙන් ඒ අදහස් ගත්ත අය හිටියා. ඒ වගේම මේ නිවැරදිව අනුගමනය කරන පිළිවෙත් අනුගමනය කරන මහාන වෙච්ච අය හෝ බමුණන් හෝ ශ්‍රමණයන් හෝ බ්‍රාහ්මණයන් නැහැ කියලා ඔය සිවුරු දරාගෙන තියෙන ඔයත් ජීවත් වෙන්න විදිහක් නැතුව එහෙම නැත්නම් යම් තම තමන්ට තියෙන ගෘහ ජීවිතයේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න, ගැටලු විසඳ ගන්න ඔය මහාන වෙලා තියෙන ඔයගලන්ගේ ඇති පිළිවෙතක් නැහැ, ප්‍රතිපත්තියක් නැහැ, නිවැරදිව මහානදම් පුරන ඒ ශ්‍රමණයන් බ්‍රාහ්මණයන් නැහැ කියලා පිළිගත්ත පිරිසක් හිටියා. මහණෙනි මිත්‍යා දිට්ඨියයි. මහණෙනි සම්මා දිට්ඨිය දෙආකාරයි. සම්මා දිට්ඨිය දෙආකාර වෙන්නේ කොහොමද? සම්මා දිට්ඨිය කියලා දැනගන්නේ සම්මා දිට්ඨිය. දානයට විපාකයක් තියෙනවා. සුළුෙන් දුන්නත්, මධ්‍යම ප්‍රමාණ තරමක් දුන්නත්, ඉහළින්ම දුන්නත් ඒකට විපාකයක් තියෙනවා. ඒ වගේම නිවැරදිව පිළිපදින, නිවැරදිව අනුගමනය කරන පැවිදි අය ඉන්නවා. බ්‍රාහ්මණයෝ ඉන්නවා නිවැරදිව අනුගමනය කරන. ඒ කියන්නේ එයාලා පැවිදි වෙලා නැහැ. නමුත් සෝවන් වෙලා ඉන්නවා. සකෘදාගාමී වෙලා ඉන්නවා. නිවැරදිව මේ පිළිවෙත් පුරණ අනුගමනය කරන අය ඉන්නවා. ඒක සම්මාදිට්ඨියයි. ඒතර මේ සම්මාදිට්ඨිය දෙආකාරයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි ආශ්‍රව සහිත සම්මාදිට්ඨියක් තියෙනවා. ආශ්‍රව රහිත ලෝකෝත්තර සම්මාදිට්ඨියක් තියෙනවා. ආශ්‍රව සහිත ලෞකික සම්මාදිට්ඨිය. හැබැයිට ආශ්‍රව තියෙනවා. ඒ කියන්නේ කෙලෙස්. කෙලෙස් අවසන් කළා නැහැ, කෙලෙස් ප්‍රහීන කළා නැහැ. ආශ්‍රව කියන්නේ ඇලෙනවා කියන එක. ඇලෙනවා කියන්නේ තණ්හාව, තණ්හාව කියන්නේ ක්ලේශයක්. ඒකට ඇලෙන්නේ අවිද්‍යාව නිසා, අවිද්‍යාව ක්ලේශයක්. ඇලෙන තැන තදින් ග්‍රහණයට නතු කර ගන්නවා, ග්‍රහණයට ගන්නවා ඒ උපාදානය. ඒතර අවිද්‍යාවත්, තණ්හාවත්, උපාදානයත් කෙලෙස්. ආශ්‍රව කියන්නේ ඒකයි. කෙලෙස්. සිත අපිරිසිදු කරන සිතුවිලි කෙලෙස්. සිත කිලිටි කරන, සිත දූෂ්‍ය කරන සිතුවිලි කෙලෙස්. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මාදිට්ඨිය දෙආකාරයි. දෙආකාර වෙන්නේ කොහොමද? ආශ්‍රව සහිත සම්මාදිට්ඨියක් තියෙනවා. ලෞකිකයි. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව සහ විච්ඡාශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව තියෙනවා නම් එතන විච්ඡාශ්‍රවක් තියෙනවා. ආශ්‍රව සහිතයි. ආශ්‍රව සහිත සම්මාදිට්ඨිය ලෞකිකයි. මහණෙනි ආශ්‍රව රහිත ලෝකෝත්තර සම්මාදිට්ඨියක් තියෙනවා. එයාට ආශ්‍රවනේ.
එයාට කාමාශ්‍රව නැහැ. එයාට භවආශ්‍රව නැහැ. එයාට ditthියාශ්‍රව නැහැ. එයා කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව නැත්තම් එයාට අවිජ්ජාශ්‍රවත් නැහැ. මානෙනි ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. මේ සම්මාදිට්ඨිය කියලා දැනගන්නෙත් සම්මාදිට්ඨියෙන්, මිත්‍යාදිට්ඨිය කියලා දැනගන්නෙත් සම්මාදිට්ඨියෙන්. ඒ නිසා සම්මාදිට්ඨිය මුලින් ඉන්නවා. ඒ ආශ්‍රව නැති කරන්න ගන්න උත්සාහය සම්මා වායාමයයි. ඒ ආශ්‍රව නිකන් නැති කරන්න බෑ. ආශ්‍රව රහිත ලෝකෝත්තර සම්මාදිට්ඨියක්. ආශ්‍රව සහිත ලෞකික සම්මාදිට්ඨිය ඔය කර්මඵල විශ්වාස කරන අය ළඟ තියෙනවා. හැබැයි යට ආශ්‍රව තියෙනවා. ආශ්‍රව රහිත ලෝකෝත්තර සම්මාදිට්ඨිය නම් ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බල, ධම්මවිච්චි සම්බෝධි අංගය කියන මේ ධර්මතා තුන මූලික වෙන්න ඕනේ. තර සම්මාදිට්ඨිය කලින් ඉන්නේ මිත්‍යාදිට්ඨිය බැහැර කරන්න සම්මාදිට්ඨිය ඕනේ. සම්මාදිට්ඨිය වඩන්නත් සම්මාදිට්ඨිය ඕනේ. මේ සම්මාදිට්ඨිය වඩන්න ගන්න වෑයම සම්මා වායාමයයි. ඔහු සිහියෙන් යුක්තවයි මිත්‍යාදිට්ඨිය දුරු කරන්නේ. සිහියෙන් යුක්ත. සිහියෙන් යුක්ත පුච්චලයා මිත්‍යාදිට්ඨිය දුරු කරනවා. සම්මාදිට්ඨිය වඩනවා. මහණෙනි සම්මා සතියයි. තර සම්මාදිට්ඨි, සම්මා වායාම, සම්මා සති මේ කරුණු තුන එකට යන්නේ. එන සම්මාදිට්ඨිය තමයි මුලින් ඉන්නේ. එහෙනම් අපට අවශ්‍ය කරන්නේ ලෞකික සම්මාදිට්ඨියද එහෙම නැත්නම් ලෝකෝත්තර සම්මාදිට්ඨියද? ඒ කියන්නේ ආශ්‍රව සහිත සම්මාදිට්ඨියද? මේ ආශ්‍රව සහිත සම්මාදිට්ඨිය සසරටයි උපකාර කරන්නේ. ආශ්‍රව රහිත සම්මාදිට්ඨිය කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් ඈතර කරනවා. ත්‍රිවිධ ලෝකයෙන් ඈතර කරනවා. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. එහෙනම් අපි ඉස්සෙල්ලාම තීරණයකට එන්න ඕනේ, තීරණය කරන්න ඕනේ අපි ආශ්‍රව සහිත ලෞකික සම්මාදිට්ඨිය ගන්නවද, ආශ්‍රව රහිත ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගන්නවද? ඒ කියන්නේ කාමයන්ට ඇලෙනවා, කාමාශ්‍රව. ඒක පෘථග්ජන පුච්චරයන්ට තියෙනවා. භවයන්ට ඇලෙනවා, භව ආශ්‍රව. වැරදි දැකීම්, වැරදි දිට්ඨි, වැරදි පිළිගැනීම්, වැරදි රුත, ඒ දිට්ඨි. දිට්ඨි ආශ්‍රව. තර කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨි ආශ්‍රව තියෙනවා නම් යාට අවිජ්ජාශ්‍රවක් තියෙනවා. ඒ කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨි ආශ්‍රවත් එක්ක අපි ලෞකික සම්මාදිට්ඨිය ගන්නවද? එහෙම නැත්නම් අර කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨි ආශ්‍රව කියන මේ ආශ්‍රවයන් නැති කරලා ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගන්නවද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදවා ගන්නවද? දැනට තියන්නේ මොකද්ද කියන එක අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. දැනට තියන්නේ ලෞකික සම්මාදිට්ඨිය. ඇයි එහෙම කියන්නේ? හැබැයි ආශ්‍රව රහිත ලෝකෝත්තර සම්මාදිට්ඨියට ආපු අයත් ඉන්නවා. හැබැයි ඒ අයලා බෝඩ් එකක් එල්ලගෙන නැහැ. දැන්නීමක් එල්ලගෙන නැහැ. මම ආශ්‍රව රහිත පුච්චලෙක් කියලා. එල්ලගන්නේ. ආශ්‍රව ප්‍රහීන කරපු පුච්චලය කවදාවත් එවැනි ආකාරයේ ප්‍රදර්ශනයක් කරන්නේ ප්‍රදර්ශනයක්. හැබැයි එදා බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේදී එදා ප්‍රකාශ කළා. ඒ මොකද? බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළේ ප්‍රකාශ කළත් නොකළත් බුදුරජාණන් වහන්සේ දන්නේ හින්දා. මම සියලු කටයුතු කරලා අවසන්
බ්‍රහ්මචර්ය වාසය අවසන් සියලු කටයුතු නිමයි කියලා තථාගතයන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනවා අභීතව ප්‍රකාශ කළත් තථාගතයන් වහන්සේ දන්නව නොකළත් දන්නව. නමුත් දැන් එහෙම ප්‍රකාශ කරන්නේ නැහැ. ප්‍රකාශ කරන්නේ නැත්තේ ඒක සමාජයේ පිළිගන්නේ. ඒක ප්‍රකාශ කළ ඇති අවශ්‍යතාවයකුත් නැහැ. ඒ පුච්චරයට. ප්‍රකාශ කළා කියලා යාට ඇති වැඩකුත් නැහැ. එයා දන්නවා තමන්ගාව මේ ආශ්‍රව තියෙනවා මේ ආශ්‍රව ප්‍රහීනයි. මේ ආශ්‍රව සුළු වශයෙන් තියෙනවා මධ්‍යම වශයෙන් තියෙනවා විශාල වශයෙන් තියෙනවා කියලාත් එයා දන්නවා. හැබැයි සියලු ආශ්‍රවයන් නැහැ කියලා විශාල වශයෙන්ුත් නැහැ තරමකටත් නැහැ සුළු වෙනුත් නැහැ සියලු ආශ්‍රවයන් ප්‍රහීනයි කියලා අවසන් කියලාත් එයා දන්නවා. එයා ලෝකේ ජීවත් වෙයි. එයා ඒ පිළිබඳව කෑග ගහ යන්නේ. කියවන්නේ යා. තමුන් දන්නවා. තමන්ට තේරෙනවා. තමන්ට වැටහෙනවා. තමන්ගේ මනස තියෙන ලෞකික සම්මාදිට්ඨියද ලෝකෝත්තර සම්මාදිට්ඨියද කියන කාරණය. එහෙනම් ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකේ ගමන් කරන අය. ලෞකික සම්මාදිට්ඨිය. එයා කර්මඵල විශ්වාස කරනවා. එයා දන්නවා දානයක් දුන්නොත් ඒකට විපාකයක් තියෙනවා. සීලයක් ආරක්ෂා කළොත් එයාට විපාකයක් තියෙනවා. භාවනාවක් කළොත් ඒකට විපාකයක් තියෙනවා. පරලෝකීය ඥාතීන් ඉන්නවා. පෙර භවයක් තිබ්බා. අනාගත භවයක් තියෙනවා. පෙර භවයේ කරගත්ත කර්මවල ප්‍රතිඵලයි අපි මේ භුක්ති විඳින්නේ කියලා එයා දන්නවා. මේ භවයේ කරගන්න කර්මවල ප්‍රතිඵල අනාගත භවයේ භුක්ති විඳින්න වෙනවා කියලා එයා දන්නවා. හැබැයි ආශ්‍රව අවසන් කළා නැහැ. ඒතර ආශ්‍රව කියන්නේ මොනවද? දැන් ප්‍රවශ්‍ය කරන්නේ ලෞකික සම්මාදිට්ඨිය නෙමෙයි. අපි මේක අනන්ත අප්‍රමාණ අතීත භවවල අපි ලෞකික සම්මාදිට්ඨියට ඇවිල්ලා තියෙනවා. සම්මාදිට්ඨිය තුළ තමයි හිටියේ. ලෞකික සම්මාදිට්ඨිය තුළ. අපිට තාම එන්න බැරි වුණා ලෝකෝත්තර සම්මාදිට්ඨියට. ත්‍රිවිධ ලෝකයෙන් ඈතර කරවන. ඒ නිවැරදි දර්ශනයට, නිවැරදි දැකීම සම්මාදිට්ඨි නිවැරදිව දර්ශනය වෙනවා. නිවැරදිව දකින්න. ඒතර අර හේතුඵල දකින්න මේ කර්මය හේතු මේ ඵලය මේ කර්මයේ විපාක විඳින්නේ කියලා දන්නවා. මේ කර්මයට මේ විපාකය. සත්ව ඝාතනයේ විපාක අඩු වයසෙන් මැරෙනවා කියන එක දන්නවා. අහලා තියෙනවනේ හොඳට. දන්නවා ඒක. හැබැයි ආශ්‍රවක් තියෙනවා. හොරකම් කිරීමේ විපාක නිරේ උපදිනවා මනුස්ස ලෝකයක ඉපදුනත් යගේ යම් අංගයන් විකලාංග. ඒවා යම් දුර්වලතාවයන් තියෙනවා. වැරදි කාම සේවනයන් කරන පෙර භවයේම කළා තියෙනවනේ මේ භවයේ නපුංසක වෙලා උපදිනවා කියලා එයා දන්නවා. හැබැයි ආශ්‍රව තියෙනවා. හැබැයි එයා දන්නවා. ඒතර ලෞකික සම්මාදිට්ඨියට තියෙන්නේ. බොරු කීම, කේලම් කීම, පරුෂ වචන කීම ඒක අකුසල ධර්මයක් කියලා දන්නවා. ඒකේ විපාකය දුක් කියලා දන්නවා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම අකුසලයක් කියලා දන්නවා. ඒකේ විපාකය දුක් කියලා දන්නවා. මන්ද බුද්ධික වේ කියලා හිතනවා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි විපාක. හැබැයි යට ආශ්‍රව තියෙනවා. හැබැයි කර්මය කර්මඵලය විශ්වාස කරනවා. කර්මයක් දන්නවා විපාකයක් දන්නවා. හැබැයි ආශ්‍රව ප්‍රහීන කළා නැහැ. તો නිවැරදිව සම්මාදිට්ඨියට ඇවිල්ලා නැහැ. නිවැරදිව සම්මාදිට්ඨිය අපට ඕනේ. මෙච්චර කාලයක් අපට ඒක ලැබුණේ. අපි අනන්ත ප්‍රමාණ භවවල ලෞකික සම්මාදිට්ඨිය තුල ඉඳගෙන පාපයන්ගෙන් වැළකුණා. පස්පව් වලින් වැළකුණා. සමහර අවස්ථාවල කෙරෙන්න ඇති. ඒවා ප්‍රතිඵල භුක්ති විඳා. පෙර භවයේ කුසලුත් කරා. කුසලයට විපාකයක් තියෙනවා කියලා හිතනවනේ. කල්පනා කරන එක හරි. ඒක ඇත්ත. හැබැයි ආශ්‍රව තියෙනවා. අපි ආශ්‍රව තාම ප්‍රහීන කළේ නැහැ. ආශ්‍රව අවසන් කළේ නැහැ. පෙර භවෙත් ආශ්‍රව තිබ්බා. කාම ආශ්‍රවත් තිබ්බා පෙර භවේ. භව ආශ්‍රවත් තිබ්බා. මේ භවයට ඇලුම් කරේ නිසා තමයි වර්තමාන භවයට ආවේ. ditthi ආශ්‍රවත් තිබ්බා. ditthi අවසන් කළෙත් නැහැ. හැබැයි සමහර අය ditthi අවසන් කරපු අය මේ භවයේ ඉන්නවා. පෙර භවයේ ditthi අවසන් කරලා.
ඒ කියන්නේ පෙර භව චුල්ලසෝතාපන්න. සෝතාපන්න වෙලා මේ භවයට ඇවිල්ලා එතකොට දිට්ඨිය අවසන් කළා. අපය මේ භවයේ ඉන්නවා. දිට්ඨිය ආශ්‍රව. ඒතර යාට දිට්ඨිය ආශ්‍රවයක් නෑ. දිට්ඨිය අවසන් කළා. හැබැයි යාට තව තියෙනවා ඉදිරියට. අවිජ්ජාශ්‍රව. අපට අවශ්‍ය කරන්නේ ලෞකික සම්මාදිට්ඨිය නෙමෙයි. මොකද අපි ඒක හොඳට සංසාරේ පුරුදු කළා. අපට අවශ්‍ය කරන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. ලෝකෝත්තර සම්මාදිට්ඨියට නම් ආශ්‍රව කියන එක අඳුර ගන්න ඕනේ. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ඇලෙන තැන් අඳුර ගන්න ඕනේ. ඇලෙන තැන් අඳුරගෙන ඒ ඇලෙන තැන් වලින් අපේ සිත මනස අයින් කර ගන්න ඕනේ. ඒ සිත මනස අයින් කර ගන්න ඕනේ ඇලෙන තැන් වලින්. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. කාම ආශ්‍රව. කාමයන්ට ඇලෙනවා. ඒතර කාමයන් කියන්නේ මොනවද? කැමැතිදී, ප්‍රිය කරන දේ, ආශා කරන දේ, එතනයි සිත ඇලෙන්නේ. එතනයි සිත රැඳෙන්නේ. එතනයි සිත බැඳෙන්නේ. එතන සිත බැඳිනවා. එතන සිත ලගිනවා. එතන සිත නවතිනවා. කැමැති තැන්. එතකොට අපි බලන්න ඕනේ කැමැති තැන්. දැන් අපි දන්නවා වස්තුන් වලට අපි කැමතියි. භෞතික වස්තුන් වලට. ඒ භෞතික වස්තුන් වලත් සියලුම වස්තුන් වලට නෙමෙයි. අපි ප්‍රිය කරන වස්තුන් වලට. ලස්සන නිවසකට අපි ප්‍රියයි කැමතියි. කැමතියි කියන්නේ කාම. කාමාශ්‍රවයක්. හොඳ ඉඩමක් කඩමක් තියෙනවනේ. කැලේ නැතුව. හොඳ ඉඩමක් කඩමක් තියෙනවනේ. ඒකට කැමතියි. ආශ්‍රව කාමාශ්‍රව. හොඳ සුඛෝපභෝගී වාහනයක් තියෙනවා නම් ඒකට කැමතියි. ඒ කැමති වස්තුවක්. කාමාශ්‍රව. මිල මුදල් යහමින් තියෙනවා නම් හොඳට තියෙනවා නම් ඒකට කැමතියි. ඒ ආශ්‍රව. සිත එතන රැඳෙනවා. සිත එතන ලගිනවා. සිත ඒවට ප්‍රියයි. කාමාශ්‍රව. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒතර අපි සම්මාදිට්ඨිය මුලින් ඉන්නේ. ඒතර ලෞකික සම්මාදිට්ඨියත් අපිට දැනගන්න පුළුවන් සම්මාදිට්ඨියෙන්. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා දැනගන්නත් පුළුවන් සම්මාදිට්ඨිය. ඒ නිසා තමයි මේ සම්මාදිට්ඨිය මුලින් ඉන්නේ. මුලින් ඉන්නේ සම්මාදිට්ඨිය සෑම තැනකදීම. ඒතර සම්මාදිට්ඨිය අයිති වෙන්නේ ප්‍රඥාවට. මිල මුදල්. අමුදරුව. දැන් අමුදරුව මගේ කියලා හිතාගෙන ඉන්නවා. අපට අයිති කියලා හිතාගෙන ඉන්නවා. අපේ අය කියලා හිතාගෙන ඉන්නවා. ඒක ලෞකික සම්මාදිට්ඨිය. මගේ හැබැයි එතන ආශ්‍රව. ආශ්‍රවත් එක්කනේ තියෙන්නේ. ආශ්‍රවත් එක්ක තියෙන්නේ. කාමාශ්‍රව එහෙනම් කාමයන්ට ඇලිලා. ඒ වස්තු වලට සිත ඇලිලා. ඇයි ඇලෙන්නේ? ඇලෙන්නේ ඒ පිළිබඳව අපිට කල්පනා කරලා විතර්ක ਵਿਚාරය පිළිබඳව සොයා බලලා අපිට සතුටු වෙන්න පුළුවන්. සතුටු වෙනවා. සතුටු වෙනවා නම් එතන උපදින්නේ රාගයයි. සතුටු වෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන රාගය උපදිනවා නම් ඒක ලෞකික තැනක්. රාගය උපදින්නේ නැත්තම් ඒක ලෝකෝත්තර තැනක්. අන සම්මා දිට්ඨියෙන් පෙන්නලා දෙනවා. ඒතර සම්මා දිට්ඨියෙන් පෙන්නලා දෙනවා මේක ලෞකිකයි මේක ලෝකෝත්තරයි. ආශ්‍රව සහිත සම්මා දිට්ඨිය ලෞකිකයි. ආශ්‍රව රහිත ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලෝකයෙන් ඈතර කරනවා. සියලු දුක් නිමාවටපත් කරනවා. දුක් වලින් ඈතර කරනවා. එහෙනම් ඒ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදී මුතුමැණි අපි ප්‍රිය කරන වස්තු අපේ සිත එතන රැඳෙනවා එතන ලගිනවා ඒවට ආසයි මහණෙනි ආශ්‍රවයයි කාමාශ්‍රව ආශ්‍රව රහිත එහෙනම් ආශ්‍රව නැත්තම් මොකද බුදුරජාණන් වහන්සේ අපට ඒක පෙන්වලා දුන්න පැහැදිලිවම ආශ්‍රක්‍ය සර ඥානි
සියලු ආශ්‍රවයන් ඡය කළ ලැබපු උතුම් වූ සම්බෝධිය. අසරකේශර ඥාන. ආශ්‍රවයන් ඡය වෙච්ච තැන කර්ම සිද්ධ කරන්නේ. කර්මක්ෂයයි. කර්ම අවසන්. කර්ම අවසන් නම් විපාක අවසන්. එතන කොතනකවත් යාට විපාකයක් දෙන්න බෑ. ඒ සියලු විපාක විඳින ස්ථාන වලට යන කර්ම සකස් කරගන්න කර්මය ඡය කරලා අවසන් කරලා මතු නූපදින තැනටපත් කරලා ඒපත් කලේ ආශ්‍රව අවසන් කරලා. එහෙනම් කාමාශ්‍රව කාමයන්ට ඇලෙන ස්වභාවය අපි මනසෙන් අයින් කරගන්න ඕනේ. ඇයි ඇලෙන්නේ මනසින්? මනසයි එතන රැඳෙන්නේ. මනසයි එතන ලගින්නේ. ලස්සන ගේ දොර තුල මනස එතන රැඳෙනවා. ඉඩම කඩම තියෙන ප්‍රමාණයට තියෙන ඉඩම කඩම තුල මනස රැඳෙනවා. ආශ්‍රව. යාන වාහනය තුල මනස රැඳෙනවා. මනස එතන ලගිනවා. ඒ ප්‍රියයි. ප්‍රිය කරන තැන සිත ලගිනවා. සිත රැඳෙනවා. මිල මුදල් තුල සිත රැඳෙනවා. සිත ලගිනවා. ප්‍රියයි. ඒ ආශ්‍රවය. රන් රිදී මුතු මැණික් ප්‍රියයි. ආසයි. සිත එතන රැඳෙනවා. ලගිනවා. ආශ්‍රවයයි. මේක දැනගන්න දැක ගන්න. නුවණින් දැක ගන්න සිත ඇලෙන ස්වභාවය. ඇලෙනවද නැද්ද කියලා බලන්න. සිත එතන රැඳෙනවද නැද්ද කියලා බලන්න. සිත ඒවට බැඳිලාද නැද්ද කියලා බලන්න. බලන්න තියෙන සිතෙන්මයි. සිතෙන් බලන්නේ සිත ඒවට බැඳිලාද කියලා. දැනගන්න පුළුවන් දැක ගන්න පුළුවන්. දැක ගැනීම ප්‍රත්‍යක්ෂ ඥානයයි. ඔව් ප්‍රත්‍යක්ෂයි. මට තාම ආශ්‍රව තියෙනවනේ. අයියෝ මට කාමාශ්‍රව තියෙනවා. ඒ කාමයන්ට මගේ සිත ඇලෙනවා. පංච කාමයන්ටත් ඇලෙනවා. අර වස්තු කාමයන්ටත් ඇලෙනවා. එහෙනම් ආශ්‍රව තියෙන බව දැනගන්නවා. දැනගන්නේ සම්මා දිට්ඨිය. ඒකට උපකාර කරන සතිය යෝනිසෝ මනසිකාරය. සම්මා දිට්ඨියට යම් කිසි කෙනෙකුට එන්න නියත වශයෙන්ම උපකාර කරන ධර්මතා දෙක. සතිය යෝනිසෝ මනසිකාරය. ත්‍රිය සිහියෙන් යුක්තවයි ඉන්නේ. ඒ සිහියෙන් යුක්තව ඉන්නේ. සිහියෙන් යුක්තව ඉන්නේ ඇලෙනවද කියලා දැනගන්න හා දැක ගන්න. ඒ සඳහා පවත්තන සිහිය සම්මා සතියයි. ත්‍රිය ඒ සඳහා ගන්න උත්සාහය. තොර ලෞකික සම්මාදිට්ඨියෙන් බැහැර වෙලා ලෝකෝත්තර සම්මාදිට්ඨියට නිකන් එන්න බෑ. ඒ සඳහා හොඳ වෑයමක් ඕනේ. හොඳ උත්සාහයක් ඕනේ. හොඳ උනන්දුවක් ඕනේ. ඒ සම්මා වායාමයි. තොර සම්මාදිට්ඨි, සම්මා සති, සම්මා වායාම. මේ අංග තුන එකට යන්නේ. සිහියෙන් පෙන්නලා දෙනවා, නිවැරදිව උත්සාහ කරනවා, නිවැරදිව දකිනවා. නිවැරදිව දකිනවා. සිහියෙන් පෙන්නලා දෙනවා. තොර මේක ලෞකික සම්මාදිට්ඨිය කියලා පෙන්වලා දෙන්නේ සිහියෙන්. මේක ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා පෙන්වලා දෙන්නේ සිහියෙන්. තොර ලෞකික සම්මාදිට්ඨිය අයින් කරන්න. ලෞකික සම්මාදියෙන් මිදෙන්න. ලෞකික සම්මාදිට්ඨිය. මිදෙන්න ගන්න වෑයම සම්මා වායාමයයි. එතකොට නිවැරදිව දකිනවා. නිවැරදිව දර්ශනය වෙනවා. නිවැරදිව දකිනවා. එහෙනම් කාමාශ්‍රව බලන්න සිත එතන රැඳෙනවද? සිත එතන ලගිනවද? සිත ඒවට බැඳිනවද? දැන් බැඳිලාද තියෙන්නේ? ඔව්. ලස්සන ගේ දොරට සිත බැඳිලා. ඉඩම කඩමට සිත බැඳිලා. යාන වාහන වලට සිත බැඳිලා. මිල මුදල් වලට සිත බැඳිලා. රන් රිදී මුතු මැණික් වලට සිත බැඳිලා. අඹ දරුවන්ට සිත බැඳිලා. නැද්ද කියලා හොඳට බලන්න. සිහියෙන් යුක්තව බලන්න. හොඳ සිහියෙන් සම්මා සතියෙන් බලන්න. යෝනිසෝ මනසිකාරයෙන් බලන්න. මන නුවණින් බලන්න. ඒතර ලෞකික සම්මා දිට්ඨියද ලෝකෝත්තර සම්මා දිට්ඨියද කියලා දැනගන්නත් පුළුවන්, දැක ගන්නත් පුළුවන්. අනේ මට තාම නම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය නැහැ. මට තාම ලෞකික සම්මා දිට්ඨිය නම් තියෙන එකකින් තමයි පන්සලට යනවා. ආමුදුරන්ට දානෙත් දෙනවා. බෝධීන් වහන්සේට පූජාවකුත් තියෙනවා. බුද්ධ වන්දනාත් කරනවා. මල් පහන් පූජා කරනවා. ඒ කටයුතු සිද්ධ කරනවා. එතකොට තියෙන්නේ ලෞකික සම්මාදිට්ඨිය. ඒව කරන්න එපා කියන එක නෙමෙයි, ඒව කරන්න ඕනි. ඒව කරන්න ඕනි. අවශ්‍ය කරන්නේ ලෞකික සම්මාදිට්ඨිය නෙමෙයි, ලෝකෝත්තර සම්මාදිට්ඨිය. එහෙනම් කාමාශ්‍රව
තියෙනවා. භවආශ්‍රව භවෙන් භවයට යන්න තියෙන කැමැත්ත. දැන් අතීතයේ කරගත්ත කුසලයක ප්‍රතිඵලයක් වශයෙන් වර්තමාන භවයෙන් නම් ආවේ සුගතියකට. මනුස්ස ලෝකයේ සුගතියක්. හැබැයි දැන් මනුස්ස ලෝකේ කුසල් දහම් පින් දහම් සිද්ධ කරලා ඊගා භවයක් ප්‍රාර්ථනා කරනවද? මනුස්සාත්ම භවයක් හෝ දිව්‍ය ලෝක හයෙන් එකක්. ආශ්‍රව ඇලිලා සිත එතන රැඳිලා සිත ඒවට බැඳිලා නැවත කියනවා මගේම අම්මා වෙන්න ඕනි. මගේම තාත්තා වෙන්න ඕනි. මගේම භාර්යාව වෙන්න ඕනි. මගේම ස්වාමියා වෙන්න ඕනි. දැන් භව ප්‍රාර්ථනා නෙමෙයිද? භව ආශ්‍රව නෙමෙයිද? භව ආශ්‍රව. වර්තමාන භවයේ ගත කරන ජීවිතය අනුව එක යහපත් හොඳ ජීවිතයක් නම් ඒගා භවයටත් ප්‍රාර්ථනා කරනවා. දැන් අසත්පුරුෂ ආශ්‍රයයට ලැබුණොත් එහෙම පාප මිත්‍ර සේවනයේට යොමු වුණොත් එහෙම අපි ප්‍රාර්ථනා කරන උපෝපදිනා ಜಾති ಜಾතිවත් අපට නම් ඇසුරට නොලැබේවා කියලා. එහෙම ප්‍රාර්ථනා කරන. හැබැයි එතන භව ප්‍රාර්ථනාවක් තියෙනවා. භව ආශ්‍රව තියෙනවද නැද්ද? තියෙනවා. භව ආශ්‍රව. ditthi ආශ්‍රව. එතකොට ditthi තියෙනවා කාටද? ලෞකික සම්මා ditthi තියෙන අයට. පන්සලට යනවා. බුද්ධ වන්දනා කරනවා. තුනුරුවන් කෙරෙහි විශ්වාසයකුත් තියෙනවා. හැබැයි විශ්වාසය දෝලණය වෙනවා. එක වෙලාවකට තුනුරුවන් විශ්වාස කරනවා. එක වෙලාවකට තව තවත් දේවල් විශ්වාස කරනවා. වෙන වෙනත් දේවල් විශ්වාස කරනවා. යන්ත්‍රයක් බැඳගත්තාම හරි කියලා හිතනවා අපල දුරු වෙන්න. නෑ. අපල කියන්නේ අරමුණු ඉටු නොවෙන තැන. බලාපොරොත්තු කඩ වෙන තැන අපලයි. අරමුණු ඉටු වෙන තැන, බලාපොරොත්තු සඵල වෙන තැන, ප්‍රාර්ථනා ඉටු වෙන තැන සඵලයි. ඒවා ඉටු නොවෙනවා නම් අපලයි. අපලේ කියන්නේ කවුරුවත් කරන එකක් නෙමෙයි. ඒ සඳහා කාගේවත් සම්බන්ධයක් නැහැ. සම්බන්ධයක් තියෙනවා කර්මේ. අපි පෙර භවයේ අකුසල කර්මත් කරලා තියෙනවා. ඒවා පස්සෙන් එනවා. අපි කුසල කර්මම කරපුවාම නෙමෙයි. යම් අවස්ථාවල අපේ කයෙන් අකුසල කර්ම සිද්ධ වෙලා තියෙනවා. වචනයෙන් අකුසල කර්ම සිද්ධ වෙලා තියෙනවා. සිතිනොත් අකුසල කර්ම සිද්ධ වෙලා තියෙනවා. ඒවේ ප්‍රතිඵල පස්සෙන් එනවා. ඒවේ ප්‍රතිඵල පස්සෙන් එනකොට අපේ කරදරයි. ඒ කරදර එනකොටනේ අපල කියලා කියන්නේ. ඒවා කවුරුවත් කරන්නේ ඒවා නෙමෙයි. තමන්ම කරගත්ත ඒවා. තමන්ම පෙර සංසාරي කරගත්ත ඒවා. එහෙනම් ditthi ආශ්‍රව අපි නිවැරදිව තේරුම් ගන්නවා නම් අවබෝධ කර ගන්නවා නම් මේක මං සංසාරේ කරගත් කර්මයක්. මේකට මම මුහුණ දෙනවා. මේකට මම මුහුණ දෙන්න ඕනේ. මම මේක පිළිබඳව ගැටෙන්නේ නැහැ. අමනාප වෙන්නේ නැහැ. ඇයි? මම්ම කරගත්ත දෙයක් නම් මං විඳින්න ඉපේ. ඒකට තවත් අයගේ සම්බන්ධයක් අවශ්‍ය නැහැ. මං ඒක විඳින්න. ඒක ඇත්ත. තමන් කරගත්ත දේ ප්‍රතිඵල තමන් විඳිනවා කියලා. නිවැරදිව තේරුම් ගන්නවා නම් අවබෝධ කර ගන්නවා නම් එයාට ditthi ආශ්‍රව නැහැ. එහෙම නැත්නම් වෙන වෙන වෘත වෙන වෙන පිළිගැනීම. දැන් අපි දන්නවා ගොඩාක් තියෙනවා මේ ditthi ආශ්‍රව කියලා. දැන් මේ සෙනසුරු අපල දුරු වෙන්න කියලා මේ බල්ලන්ට කපුටන්ට දාන දෙනවා. හැබැයි දානයක් දෙන එක හොඳයි. මොකද ඒ සත්‍යෝ නිරන්තරයෙන්ම කුසගින්න ඉන්නේ. වැඩි හරියක්. නිවෙස්වල ඇති කරන සත් බල්ලන්ට වඩා ওই පාරේ අයින් ඉන්න. ඒ අනාථ සුනක්ඛයෝ නිරන්තරයෙන් කුසගින්න ඉන්නේ වැඩි හරියක්. කපුට නිරන්තරයෙන් කුසගින්න ඉන්න සත්‍ය. ඒතර ඒ සත්තුන්ට ආහාර ටිකක් පූජා කිරීම එක නිවැරදි ක්‍රියාවක්. හැබැයි සෙනසුරා කරන එක නෙමෙයි. ඒතකොට සෙනසුරා බලාගෙන ඉන්නවද? මේ පුච්චලයා මේ බල්ලන්ට කපුටන්ට ආහාර ටිකක් දුන්නා මේ පුච්චලයාට කරදර කරන්න හොඳ නැහැ කියලා එහෙම එයාට සිතුවිල්ලක් ඇවිල්ලා එයා එතනින් අයින් වෙනවද? නැහැ. සෙනසුරු කියන්නේ ග්‍රහයෙක්. සෙනසුරු කියන්නේ ග්‍රහයෙක්. බ්‍රහස්පති කියන්නේ ග්‍රහයෙක්. සිකුරු කියන්නේ ග්‍රහයෙක්. බුධ කියන්නේ ග්‍රහයෙක්. අඟහරු කියන්නේ ග්‍රහයෙක්. හිරු කියන්නේ සඳු කියන්නේ ග්‍රහයෝ. ග්‍රහයෝ කියන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ. සතර මහා ධාතුන්ගේ නිර්මාණය වෙච්ච ස්වභාවය එතන තියෙනවා.
එතන තියෙන සුද්දාෂ්ටක කලාපයන්. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජ. ඒතොර යාළුවා කොහමද දැනගන්නේ මෙයාට අපල තියෙනවා දැන් මේ සෙනසුරු අපල දැන් එතකොට සෙනසුරා කියන්නේ ග්‍රහයක් නම් එයාට තියෙනවද සිතක්? එයාට සිතක් නැහැ. එයාට තියෙනවද පෘථිවිය පිළිබඳව බැල්මක්? නැහැ. එහෙම බලන්නත් බෑ, එහෙම දකින්නෙත් නැහැ, එහෙම අපල කරන්නත් බෑ, අපල කරන්නෙත් නැහැ, කරන්නත් බෑ. මොකද ඒගොල්ලන්ගේ ආයුෂ චිත්තක්ෂණ 17යි. ඒ සියලු ග්‍රහයන්ගේ පැවැත්මේ ආයුෂ තියෙන චිත්තක්ෂණ 17යි. නැවත නැවත සීත උෂ්ණ ඍතුගේ ස්වභාවයෙන් අනුව නැවත නැවත ඒ සතර මහා ධාතුන්ගෙන්ම ඒවා නිර්මාණය වෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළ මේ විශ්වයේ තියෙන සියලු ග්‍රහයන් පෘථිවියත් ඇතුළුව අලු දූවිලි වෙලා භවයේ විසිරලා යනවා. දැන් ඒක දකින්නවනේ නාසා ආයතනෙ එහෙම දකින්නවනේ. ග්‍රහ ලෝක පිළිබඳව පරීක්ෂණ කරන ගවේෂණය කරන අය දන්නවා ඒවා නිරන්තරයෙන් පුපුරලා භවයේ කෑලි කෑලි සියුම් කැබලි වලට කැඩලා විසිරලා යනවා කියලා. දැන් පිළිගන්නේ. ඒවා කොටස් වැටෙනවා කියලා. පෘථිවියටත් වැටිච්ච අවස්ථාවක් තියෙනවා. වැටෙනවා කියලා. දන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600 ගණනකට කලින් ඔක කිව්වනේ. මේ සියලු දේවල් ගිනිගත් කපුරු වගේ අලු දූවිලි වෙලා භවයේ විසිරලා යනවා. අලු දූවිලි වෙලා භවයේ විසිරලා යනවා කියලා පෘථිවියත් ඒ වගේ. ඒතර බලන්නකො. ditthi ආශ්‍රව අපි කර්මයේ කර්මඵල විශ්වාස කරන්නේ. නිවැරදිව විශ්වාස කරන්නේ. මේ කර්මේනු මේ ඵලය මේකට මම මොහොන දෙන්න ඕනේ කියලා. එයා දකින්නේ නිවැරදිව. ආශ්‍රව තින ditthi ආශ්‍රව. තර කාමාශ්‍රව, භවආශ්‍රව, ditthi ආශ්‍රව තියෙනවා නම් ඒ ආශ්‍රව සහිතයි. තර කාමයන්ට ඇලෙන්නේ නැද්ද? ප්‍රිය කරන තැන් යාට නැහැ. ප්‍රිය කරන වස්තුන් යාට නැහැ. ඒ වස්තුන් තුල සිත ලගින්න, සිතට රැඳෙන්න, සිතට බැඳෙන්න ඉඩ දෙන්නේ සතිහා යෝනිසෝ මනසිකාරයෙන් යසනෙන් ඒව අයින් කර ගන්නවා. සිත බැඳෙන්න හදනකොටම සිත අයින් කර ගන්න. අහකට ගන්න. ඒකට කියනවා නෙක්ඛම්ම කියලා. කාම විතර්ක, නෙක්ඛම්ම විතර්ක. කාම විතර්ක ඒ කාමයන් පිළිබඳව කල්පනා කරන්න යන්නේ සනෙන් අයින් කරන නෙක්ඛම්ම විතර්ක. ඒ නික්මෙනවා. ඒ නික්මෙන්න කල්පනා කරන්නේ නෙක්ඛම්ම විතර්ක. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨි. ඒ මිදෙනවන මිදෙන්න උත්සාහ කරනවන. ආශ්‍රව සහිතන ලෞකික සම්මාදිට්ඨි. තර බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බල. ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බල. ධම්මවිචි කියන සම්බෝධි අංගය මහණෙනි ලෝකෝත්තර සම්මාදිට්ඨිය වඩනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය වඩනවා. ප්‍රඥා ඉන්ද්‍රිය සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා. සද්ධාව කියන්නේ තුනුරුවන් කෙරෙහි පැහැදීම. එතකොට මේ පහම බල ධර්මයන් හැටියට දේශනා කරලා තියෙනවා. දැන් ඉන්ද්‍රිය ධර්මයන් හැටියට දේශනා කරලා ආයි තථාගතයන් වහන්සේ මේව බල ධර්ම හැටියට දේශනා කරනවානේ. ඇයි ඒ? බල ධර්ම හැටියට දේශනා කරන්නේ. ඒතර සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව ඉන්ද්‍රිය ධර්මයන් වගේම බල ධර්මයන්. ඔව්. යම් අවස්ථාවක ඉන්ද්‍රිය ධර්මයන් ඒ කියන්නේ නිවනට අරගෙන යන්න අධිපති වෙනවා. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. නායකත්වය ගන්නවා. ඒ නායකත්වය ගන්න අධිපතිකම ගන්න නිවනට ගෙනියන්න. ඒ කියන්නේ හැබැයි යාට මේ නිවනට යන්න තියෙන. ඒතර කෙලස් ප්‍රහාණය කරන්න ඕනේ. නීවරණ ප්‍රහාණය කරන්න ඕනේ. අකුසල් ප්‍රහාණය කරන්න ඕනේ. ඒතර අකුසල් ප්‍රහාණය කරන්න ඕනේ, නීවරණ ප්‍රහාණය කරන්න ඕනේ, කෙලස් ප්‍රහාණය කරන්න. හැබැයි ඒකට බලයක් ඕනේ. ඒ නිවනට ප්‍රතිපක්ෂ, නිවනට විරුද්ධ ධර්මයන් මැඩපවත්වන්න බලයක් ඕනේ. ඒ බල ධර්ම පහත් පහම තමයි. ඒකයි බල ධර්ම පහක් හැටියට දේශනා කරන්නේ. සද්ධාව බලවත් වෙන්න, බලවත් වෙන්න, බලවත් වෙන්න ඒක නිවනට ගෙනියන්න ඉන්ද්‍රිය ධර්මයක් වෙනවා. හැබැයි ඉස්සෙල්ලා වෙන්න ඕනේ බල ධර්මයක්.
මොකද බල ධර්මයක් වෙන්න ඕන කියන්නේ. නිවනට යන්න බෑ නීවරණ සිත තුළ ක්‍රියාත්මක වෙනවා නම්. අකුසල් ක්‍රියාත්මක වෙනවා නම් නිවන් දකින්න බෑ. කෙලෙස් ක්‍රියාත්මක වෙනවා නම් නිවන් දකින්න බෑ. එහෙනම් අකුසල් මැඩපවත්වන්න. කෙලෙස් මැඩපවත්වන්න, නීවරණ මැඩපවත්වන්න බලයක් ඕනේ. ඒ බලය සද්ධායම තමයි තියෙන්නේ. වීරියම තමයි බලයක් තියෙන්නේ. සිහියෙන්ම තමයි බලය උපදවන්න ඕනේ. සමාධිය චිත්ත ඒකාග්‍රතාවයෙන් ප්‍රඥාවෙන්. ඒතර සද්ධා වීරි සති සමාධි ප්‍රඥා බල ධර්මයන් හැටියට කොහොමද කරන්නේ? මේ ලෞකික සමාධිත්‍ය හා ලෝකෝත්තර සමාධිත්‍ය වෙනස. සමාධිත්‍ය ඉදිරියෙන් ඉන්නවා සෑම තැනකදීම. එහෙනම් අකුසල් මැඩපවත්තන්න. ඒ කියන්නේ අකුසල සිතුවිල්ල. ඒ කියන්නේ සත්‍යය ඝාතනය කරන්න සිතුවිල්ලක් ආවොත් සනේ මැඩපවත්තන්න ඕනේ. ඒකට බලයක් ඕනේ. මොකක්ද ඒකට බලය? මං තුනුරුවන් කරේ පැහැදිලා ඉන්නේ. මං සතා මරන්නේ. මෙන්න බලය. සිතේ බලය. ඒතර අකුසලයේ මැඩපවත්තන්න බලයක් ඕනේ. ඒතර අකුසල් වලින් අයින් වෙච්ච කෙනෙකුට විතරයි නිවැරදිව නිවනට යන්න පුළුවන්. නිවන් දකින්න පුළුවන්. එහෙනම් ඉස්සෙල්ලා අකුසල මැඩපවත්තන්න ඕනේ. අකුසල මැඩපවත්තන්න නම් සද්ධාව බලයක් වෙන්න ඕනේ. ඒතර සද්ධාව කියන්නේ තුනුරුවන් කෙරෙහි පැහැදීම. ඒතර තුනුරුවන් කෙරෙහි නිවැරදිව පැහැදිලා ඉන්නවනම් යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා සත්ව ඝාතනය හොඳයිද නරකයිද කියලා තමන්ගේ සිතින් විමසන්න. නෝනින් කල්පනා කරලා බලන්න හොඳයිද නරකයිද කියලා. හොඳ එක ගන්න කිව්වා. අර චත්ත මානවකට කිව්වේ. චත්තට කිව්වා චත්තෙන් ඇහුවා. චත්ත මේ සතුන් මරණ එක හොඳයිද නොමරණ එක හොඳයි? අපෝ ඒ සතු මරන්නේ. ඒ සතාට ජීවත් වෙන්න අයිතියක් තියෙනවනේ. ඒ සතා ජීවත් වෙන්න කැමතිනේ. ඇයි අපේ සත්‍යය මරන්නේ? මරණ එක හොඳ නෑ. එහෙනම් නොමරණ එක ඒක හොඳයි. එහෙනම් ඒක ගන්න. හොඳ එක ගන්න කිව්වා. මරන්න එපා කියලා කිව්වේ නේ. එයාගෙන් ඇහුවා. හොරකම් කරන එක හොඳයිද නොකරන එක හොඳයිද කියලා ඇහුවා. අපෝ හොරකම් කරන්නේ ඒක මහා නරක වැඩන්නේ. තවත් කෙනෙකුට අයිති දෙයක් ඒත් දුක් මහන්සියෙන් හරි හම්බ කරන් තියෙන යමක් උපයසපයගෙන තියෙන. ඒක තවත් කෙනෙක් හොරෙන් ගන්න ඒක මහා අසාධාරණයක්. ඒක අපරාධයක්. ඒක හොඳ නෑ කිව්වා. එහෙනම් ඒකෙන් වළකින එක ඒක හොඳයි කිව්වා. එහෙනම් චත්ත හොඳ එක ගන්න. හොරකම් කරන්න එපා කිව්වේ නේ. හොඳ එක ගන්න කිව්වා. තමන්ගේ නුවණින් විමසන්න කිව්වා. හොඳයිද නරකයි? ඒතකොට ඇහුවා මේ වැරදි කාමසේවනයන් කරන එක හොඳයිද නොකරන එක හොඳයිද? අපෝචි ඒක මහා සමාජය පිළිකුල් කරන එකක්. සමාජයේ ගැරහීමට ලක් වෙන එකක්. වැරදි කාමසේවනයන්. එහෙනම් ඒකෙන් වළකින එක. ඒකෙන් වළකින එක හොඳයි. ඒක සිල්වත් ජීවිතයක්. ඒක හොඳ ජීවිතයක්. ඒක යහපත් ජීවිතයක්. එහෙනම් චත්ත හොඳ එක ගන්න. එපා කිව්වේ නෑ. කරන්න කිව්වෙත් නෑ එපා කිව්වෙත් නෑ. හොඳ එක ගන්න කිව්වා. ඒතර තමන්ගේ නුවණින්ම විමසලා ගන්න කිව්වේ. මේ ධර්ම සෑම තැනකින්ම තියෙන තමන්ගේ නුවණින් විමසලා ගන්න. තමන්ගේ නුවණින්ම විමසලා ගන්නයි තියෙන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරා අපි නුවණින් විමසන්නේ එකයි වෙලා තියෙන්නේ. නුවණින් විමසලා ගන්න. බොරු කියන එක හොඳයිද? කේලම් කියන එක, පරුෂ වචන කියන එක හොඳයිද? නොකියන එක හොඳයිද? චත්තක බොරු කියන එක මහා ඒක හොඳ නැහැ. ඒක හොඳ නැහැ. ඒක සමාජයේ. එයාලා සමාජයේ හොඳ අය හැටියට පිළිගන්නේ බොරු කියන, කේලම් කියන අය, පරුෂ වචන කියන අය. ඒකෙන් වළකින අය ඒක හොඳයි. එයාලා හොඳයි. එහෙනම් චත්ත හොඳ එක ගන්න. කරන්න කිව්වෙත් නැහැ, එපා කිව්වෙත් නැහැ. චත්ත ඔබට තේරෙන හැටියට උත්තර දෙන්න. මත්පැන් බොන එක හොඳයිද නොබෙන එක හොඳයි? මත්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරන එක හොඳයිද පාවිච්චි නොකරන එක හොඳයි? අපෝ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරාම සිහිය නැහැ, කල්පනාව නැහැ, ඉන්න තැනක් දන්නේ නැහැ, කරන දෙයක් දන්නේ නැහැ, කියන දෙයක් දන්නේ මොකවත් මතක නැහැ. අපෝ ඒක හොඳ නැහැ කිව්වා. අයන එකෙන් වළකින එක ඒක හොඳයි කිව්වා. එයාලට සිහිය තියෙනවා, කල්පනාව තියෙනවා, එයාලා නිවැරදි දේවල් කරනවා, සිහියෙන් යුක්ත හොඳට නුවණ තියෙන. ඒක හොඳයි කිව්වා. එහෙනම් චත්ත හොඳ එක ගන්න. බලන්න කරන්න කිව්වෙත් නෑ, එපා කිව්වෙත් නෑ. හොඳ එක ගන්න කිව්වා තමන්ගේ නුවණින් විමසලා. එහෙනම් අකුසල් මැඩපවත්තන්න බලයක් ඕනේ. සතෙක් මරන්න සර්පෙක් වෙන්න පුළුවන්.
නිවසේ දොරකඩ ඉන්නවා. දැන් මොකද කරන්නේ? අබේදානෙ දෙන්නත් පුළුවන්, ඝාතනය කරන්නත් පුළුවන්. හැබැයි සද්ධාව බලවත්. බලයක් වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන සද්ධාව. තුනුරුවන් කරේ පැහැදිලා තියෙන්නේ. අකුසලයේ මඩපවත්වන. බෝතලයක් ගෙනාව. සතාව හිමින්සරේ බෝතලය ඇතුළට ගත්ත මොකක් හරි හිර කරලා. කරුවක් හිර කරලා සතාව බෝතලය ඇතුළට කරන් ඈතකට ගිහින් දැම්ම යාට සුදුසු තැනකට ජීවත් වෙන්න. කරන්න පුළුවන්. හැබැයි ඒකට බලයක් ඕනේ. අකුසලයේ මඩපවත්වන්න. කාම ඡන්දයක්. ඒ කාමයට ඇති කැමැත්තක් සිතට ආවොත් ඒක අයින් කරන්න බලයක් ඕනේ. ඒ බලය තමයි තුනුරුවන් කරේ පැහැදීම. තුනුරුවන් කරේ පැහැදීමක් නැත්තම් යා කාම සිතුවිලි වලට ඉඩ දෙනවා. අර කාමාශ්‍රව. ඒවට හොඳට ඉඩ දෙනවා. ඒවා හොඳට පැතිරෙනවා. ඒවා හොඳට පවතිනවා. අන්න නැහැ. ඒක මැඩපවත්තන්න බලයක් ඕනේ. මොකද්ද බලය? තුනුරුවන් කරේ පැහැදිලා ඉන්නේ. මම තථාගතයන් වහන්සේ කරේ බොහොම පැහැදීමින් ඉන්නේ. තථාගතයන් වහන්සේගේ අරහන් නැමැති ගුණය, සම්මා සම්බුද්ධ නැමැති ගුණය, විද්‍යාචරණ සම්පන්න නැමැති ගුණය, සුගත ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්මසාරති සත්තා දේව මනුස්සාන බුද්ධ භගවා මම මේ ගුණ 9න් පිළිබඳව මම හොඳට පරීක්ෂා කළා. මම හොඳට හෙව්වා. මම හොඳට බැලුවා. මට හොඳට තේරෙනවා මේ ශ්‍රේෂ්ඨතම පුච්චලේ ඒ ගුණය. එතකොට යාගේ ඥානයන් මම පරීක්ෂා කළා. ඒ තථාගතයන් වහන්සේගේ 73ක් ඥාන මම එකින් එක පරීක්ෂා කරලා බැලුවා. ඊටාම ශ්‍රේෂ්ඨ පුච්චලේ මම යා කෙරේ පහදිලා ඉන්නේ. ඒ තථාගතයන් වහන්සේ දේශනා කරපු නිවැරදි වූ ධර්මයේ ස්වකහාත මුලැමැද අග තුන් තැනම යහපත් ධම මම හොඳට තේරුම් ගත්තා. මම ඒ පිළිබඳව පැහැදිලා ඉන්නේ. ඒ ධර්මයේ දේශනා කරන ස්වාමින් වහන්සේලා කෙරේ මම පැහැදිලා ඉන්නේ. මම තුනුරුවන් කෙරේ පැහැදිලා ඉන්නේ. මම කාමච්ඡන්දයට ඉඩ දෙන්නේ නැහැ. ඒකට බලයක් ඕනේ. ඒතකොට තුනුරුවන් කෙරේ පැහැදීම සද්ධාව බලයක්. වීරිය බලයක්. ඒ සඳහා හොඳ වීරියක් ඕනේ. වීරිය නැතුව බෑ. ඒ වගේම හොඳ සිහියක් ඕනේ. සිහිය බලව සති බලය. ඒ අර අකුසලයට යන්න දෙන්නේ නැහැ සිත. පස්පව් කරන්න සිත ඉඩ දෙන්නේ නැහැ. කාමච්ඡන්දයට යන්න දෙන්නේ නැහැ. සෙනෙන් අයින් කරගන්නවා. සිහිය බලවත් වෙලා තියෙන්නේ. ඒතර බල ධර්මයක් හැටියට ඉස්සලා වැඩෙන්නේ. ගාවට තමයි ඉන්ද්‍රිය ධර්මයක් හැටියට වැඩෙන්නේ. ඉන්ද්‍රිය කියන්නේ අධිපති, නායකත්වය ගන්නවා. මොකටද? නිවනට ගෙනියන්න. සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා තථාගතයන් වහන්සේ එක තැනක ඉන්ද්‍රිය ධර්මයන් හැටියට දේශනා කරන, එක තැනක බල ධර්මයන් හැටියට දේශනා කරනවා. ඉතින් අපි පොඩ්ඩක් විමසන්න ඕනේ, අපි පොඩ්ඩක් බලන්න ඕනේ. ඇයි මේ එකම ධර්මතා පහ ඉන්ද්‍රිය ධර්ම හැටියටත් දේශනා කළා, බල ධර්ම හැටියටත් දේශනා කළේ? ඒකට හේතුව තමයි ඉන්ද්‍රිය ධර්මයන් කියන්නේ, ඉන්ද්‍රිය කියන්නේ අධිපති, නායකත්වය නිවනට අරගෙන යන්න. හැබැයි කෙලස් මැඩපවත්තන්න බෑ. කෙලස් මැඩපවත්තන්න බලයක් ඕනේ. නීවරණ මැඩපවත්තන්න ව්‍යාපාදය නැමැති සිතුවිල්ල සිතට ආපු ගමන් සිතෙන් අයින් කරන්න බලයක් ඕනේ. ඒ බලය සද්ධා බලය, වීරිය බලය, සිහිය හොඳට වැඩිලා සති බලය, චිත්ත ඒකාග්‍රතාවය සමාධි බලය, ප්‍රඥා බලය, කර්මඵල විශ්වාසයි. මම දන්නා මේ කර්ම වලට මගේ සිත තුළ ඉඩ දුන්නොත් මට මේ විපාක විඳින්න වෙනවා. ඒ නුවණින් ප්‍රඥාව. ඒතර බල ධර්මයක් හැටියට. සතිය බල ධර්මයක් හැටියට, සමාධිය බල ධර්මයක් හැටියට, සද්ධාව බල ධර්මයක් හැටියට, වීරිය බල ධර්මයක් හැටියට අකුසල් මැඩපවත්වනවා. පංච නීවරණ මැඩපවත්වනවා. කෙලෙස් මැඩපවත්වනවා. ඒතර කෙලෙස් මැඩපවත්වපුවාම, නීවරණ මැඩපවත්වපුවාම, අකුසල් මැඩපවත්වපුවාම සුවසේ නිවනට යන්න පුළුවන්. සුවසේ නිවනට යන්න පුළුවන්. ඒවා ක්‍රියාත්මක වෙන තාක්කල් අකුසල්, පංච නීවරණ හා කෙලෙස් ක්‍රියාත්මක වෙන තාක්කල් නිවනට යන්න බෑ. හැබැයි සූදානම් වෙලා ඉන්නවා. ඉන්ද්‍රිය ධර්මයන්. ඒතර ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන් වැඩිලා නැහැ. බල ධර්මයන් වශයෙන් වැඩිලා නැහැ. ඒ අර අකුසල ධර්මයන්, නීවරණ ධර්මයන්, ක්ලේශ ධර්මයන් මැඩපවත්තන්න තරම් තුනුරුවන් කරේ පැහැදීමක් නැහැ. ඒ සඳහා නිවැරදි උත්සාහයක් නැහැ. වීරියක් නැහැ.
ඒ සඳහා නිවැරදි සිහියක් නැහැ. සති බලය නැහැ. සමාධි බලය නැහැ. චිත්ත ඒකාග්‍රතාවය නැහැ. ප්‍රඥාව බලවත් වෙලා නැහැ. ඉස්සෙල්ලා බලවත් වෙන්න ඕනේ. ලෝභයක් සිත තුළට ආපුවාම ශණයෙන් ලෝභය අයින් කරන්න බලයක් ඕනේ. ඒ බලය තමයි තුනුරුවන් කරේ පැහැදිලා ඉන්නවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ලෝභයට සිත තුළ ඉඩ දෙන්න එපා. ලෝභයට සිත තුළ ඉඩ දුන්නොත් ලෞකිකයි. ලෝභය සිතෙන් බැහැර කළොත් ලෝකෝත්තරයි. ද්වේෂයට සිත තුළ ඉඩ දුන්නොත් ලෞකිකයි. පැවැත්මක් තියෙන්නේ සංසාර පැවැත්ම. ද්වේෂයට සිත තුළ ඉඩ දෙන්නේ නැද්ද? ලෝකෝත්තරයි. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ ධර්මයන් මැඩපවත්වන්න නම් තුනුරුවන් කෙරෙහි හොඳ ප්‍රසාදයක් පැහැදීමක් තියෙන්න ඕනේ. ඒ සඳහා නිවැරදි වීරියක් තියෙන්න ඕනේ. සද්ධා වීරි. නිවැරදි සිහියක් තියෙන්න ඕනේ. සම්මා සති. නිවැරදි චිත්ත ඒකාග්‍රතාවයක් තියෙන්න ඕනේ. සම්මා සමාධි. තර ප්‍රඥාව. සද්ධා වීරි සති සමාධි ප්‍රඥා. දැන් මෝහය තමයි රැවටිලා නම් මෝහයෙන් නම් ඉන්නේ. මෝහය මැඩපවත්වන්න බලයක් ඕනේ. මානෙ නම් සිත තුළ ක්‍රියාත්මක වෙන්නේ. මානෙ මැඩපවත්වන්න බලයක් ඕනේ. ඒ බලය තමයි සද්ධා බලය. තුනුරුවන් කරේ පැහැදීම. එයි බුදුරජාණන් වහන්සේට මානයක් නැහැ. අපට මානයක් තියෙනවා. එහෙනම් අපි නිවන් දැකලා නැහැ. ඒතර අපි ලෝකෝත්තර සම්මාදිට්ඨියට ඇවිල්ලා නැහැ. අපිට තියෙන තාම ලෞකික සම්මාදිට්ඨිය. එහෙනම් සම්මාදිට්ඨිය මුලින් ඉන්නවද නැද්ද? සම්මාදිට්ඨිය මුලින් ඉන්නවා. ඒතර මිත්‍යාදිට්ඨිය කියලා දැනගන්නෙත් සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය ලෞකිකයිද ලෝකෝත්තරයිද කියලා දැනගන්නෙත් සම්මාදිට්ඨිය. ඒ නිසා සම්මාදිට්ඨිය මුලින් ඉන්නවා. සෑම අවස්ථාවකම සම්මාදිට්ඨිය මුලින් ඉන්නවා. එහෙනම් දිටි වැරදි දැකීමක් ඔක වැරදි දැකීමක් කියලා ශණයෙන් සිහිපත් කරලා දෙන්නේ. ඒකට බලයක් ඕනේ. දිට්ඨියෙන් ගලවන්න නම් බලයක් ඕනේ. ඒ බලය සද්ධා බලය, වීරිය බලය, සති බලය. සිහියෙන් යුක්තව ඉන්නේ. ඒ යන්න දෙන්නේ තුනුරුවන්ගෙන් බාහිරට සිත යන්න දෙන්නේ. තුනුරුවන් කෙරෙහිම සිත රඳවලා තියෙනවා. නිවැරදිව සමසති සිහියෙන් යුක්තව ඉන්නේ. ඒතර සද්ධා වීරි සති සමාධි. ඒතර එතන සිත එකඟයි. එතන වැඩෙන්නේ නිවැරදිව ප්‍රඥාව. ඒ ප්‍රඥාව ලෞකික නෙමෙයි. ඒ ප්‍රඥාව ලෝකෝත්තරයි. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් ඈතර කරනවා. ඒ ප්‍රඥාව. එහෙනම් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද. තීන මිද්ද අකුසලයක්. නීවරණයක්. එහෙනම් ඒ නීවරණය අයින් කරන්න බලයක් ඕනේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තීන මිද්ද අකුසලයක්. එහෙනම් අකුසලයට ඉඩ දෙන්න එපා. ඒතර අකුසලය මැඩපවත්වන්න නම් බලයක් ඕනේ. ඒ බලය තමයි තුනුරුවන් කෙරේ පැහැදීම. ඒතර බුදුරජාණන් වහන්සේ කියපු දේ තමයි අපි කරන්නේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු දේ අපි අනුගමනය කරනවා. එහෙනම් ඒ සඳහා අපට තර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච. උද්ධච්චයට යන්න දෙන්නේ නැහැ සිත. සනෙන් අයින් කරගන්න. ඒකට බලයක් ඕනේ. ඒ බලය සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා. ඒකයි තථාගතයන් වහන්සේ මේව බල ධර්ම හැටියට දේශනා කරන්නේ. ඉන්ද්‍රිය ධර්මත් මේකයි. ඒතර ඉන්ද්‍රිය ධර්මය කියන්නේ අධිපති නිවනට අරගෙන යන්න. අධිපති උනාට ඒ කෙලෙස් මැඩපවත්වන්න, නීවරණ මැඩපවත්වන්න, අකුසල මැඩපවත්වන්න බලයක් ඕනේ. ඒතර සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා කියන ඒවා බල ධර්මයන් හැටියට දේශනා කළේ තුනුරුවන් කෙරේ පැහැදීම සද්ධා. ඒ සඳහා ඒ ගන්න නිවැරදි වෑයම, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය, නිවැරදි ප්‍රඥාව. තර කෙලෙස් මැඩපවත්තලා දෙනවා. ඒ සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා කියන ධර්මතා පහම. ඒ පහමයි කෙලෙස් මැඩපවත්තලා දෙන්නේ. කෙලෙස් මැඩපවත්තලා දුන්නාම, නීවරණ මැඩපවත්තලා දුන්නාම, අකුසල මැඩපවත්තලා දුන්නාම
අර ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන් නිවනට යනකම් යන්න පුළුවන්. නිවනට යනකම් අරගෙන යනවා මනස. හැබැයි මේ හොඳට මතක තියාගන්න මේ සියලුම ධර්මතාවයන් ගොඩනැගෙන්නේ මනසේ, සිතේ. සෑම දෙයකට මුල් වෙන්නේ සිත. එහෙනම් සම්මාදිට්ඨිය මුලින් ඉන්නවද නැද්ද? සම්මාදිට්ඨිය මුලින් ඉන්නවා. ධර්ම දේශනාව අවසන් කරන අභිවාදන සීලිස්ස නිච්ඡං වච්ඡාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි.